පාවෙන වේලාවක අහසෙහි සුනිලවලා සුපිපුන කුසුම් මුළු වෙහෙරම අවදි කළා සිල්වත් වෙලා ඇත අප දැන් සියලු දෙනා දෙවියනි වඩිනු මැන මේ බණ මඩුව කරා සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා තෙරුවන් වන්දනාව සිද්ධ කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දරාලෝ විපුල් දාමින් ජරා ජාති මරණ දුකින් විරාජිත සුනිල් ගෝතම ගොයුම් ගොත් පියා ආරාජිත දනන් මුවගින් නිරාමිස සුවය ගයමින් සරා සඳ ලෙසින් දිදුලන අමානෙත් පියා සාරා සසර ගන අඳුරින් පුරා සඳ ලෙසින් දිලුනෙන් දරාහද මඩල නමදිමි මගේ බුදු පියා ගයා සිරස මත විහිදුණු දයාවේ මිහිරි උල්පත ගියාවේ දනන් සසරින් මිදෙන මග සොයා ජයාසන පුරා පැතිරුණ කියා ධම්මසක් සුතුරෙන කියාගත නොවේ ඒ බණ සියවසක් කියා පියා හැර දුකෙහි බන්ධන නියාමය කියා රන්දන සොයා යමි නිවන දම්පද හදවතේ තියා සුයාමය මෙයයි වන්දන පියානෙත් සංගල බැතියෙන ගයා වඳිමි මුනි බණ පද පිපි කමල් පුදා පවා දෙව් බඹුන් සේනා හොවා පා කමල් දෝනා වවසියන් වෙත හිමි පිඬු සිඟා ගියා නවානෙත් කමල් පුදා තවා දුක් තැවුල් බාදා වාදම් පැනින් සත්වග නිවන් මග තියා නිවා දුක් තැවුල් සංකා දෙවාදම් සිසිල් පංකා දවාහලු කළේ බැමි සිඳ සසර හැරපියා රුවාහද ගැබේ හංගා නවා නලලතින් බිංගා දිවාරෑ වඳිමි මා සංඝ පාද මල් තියා ලොව මැව් මහා බඹුද ආදර අම්මාය මව්ගුණ කියන්නට කවි කර බැරුවාය
මාගේ මව්පියෝ වැඳලාය යෝ මාතරං වා පිතරං වා මච්ඡෝ ධම්මේන පෝෂති ඉදේවනං පසන්සන්ති පෙච්ච සග්ගේ පමුදති අම්මා තාත්තරින් රැකගන්නේ මෙලොවදී නොඑක් පැසසුම්මය ලබන්නේ ඒ පින් බලය සසරට එක් කරන්නේ එනිසයි දෙව්ලොවේ සුර සැප විඳින්නේ කළ හොඳ නාරක පාසුපස්සෙන් ගෙනාවැනි ජීවය සුන්දරය මායාසිනාවකි බෝසත් සිරිත පින් බල පිරි උදානෙකි මේ මව් ගුණ වරුණ කියවෙන කතාවකි ත්‍රිලෝකනාථ තිලෝතිලක වූ විතරාගී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ උතුම් වූ නමස්කාරයම වේවා. සද්ධාහිතකාමී සදහැවත් වාසනාවන්ත බෞද්ධ සුපින්වත්නි මේ වෙලාවේදී ඔබ සැරසෙන්නේ සූදානම් වන්නේ ඒ ලෝතුරු විතරාගී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණිත වූ කරුණාබර සිතින් දේශනා කොට වදාරන්ට යෙදුන ඒ මිහිරි වූ ශ්‍රී සඳහම් දේශනාවන්ට කාව්‍යමය ධර්ම දේශනාවක් වශයෙන් සවන්පත් යොමු කරලන්නටයි. ඒ විතරාගී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් උදාවන වෙසක් පොහේ දිනය නිමිති කර ගනිමින් මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේහි සර්වාගමික සංගමය විසින් සංවිධානය කරන්නට යෙදෙන ඒ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාවයි අද මෙලෙසට ඔබ ඇහුම්කන් දෙන්නේ. පින්වත්නි, තථාගත බුදු පියාණන් වහන්සේගේ මේ මිහිරි සඳහම් දේශනාවන් ඔබ ශ්‍රවණය කරන මේ වෙලාවේදී ඔබේ සිත, කය, වචන යන තෙදොර මනාව සංවර කරගෙන මේ උතුම් වූ සඳහම් දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වත්නි, එක දවසක් ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේවරම් මහා විහාරයේ වැඩ ඉන්න කාලේ දකින්නවා එක්තරා භික්ෂුවක් තමන්ව මේ ලෝකයට වැදු තමන්ගේ ආදරණීයට අම්මටයි අප්පච්චිටයි තමන්ට හම්බෙන සිව්පසයෙන් උපස්ථාන කරනවා. මේ සිදුවීම දකින තථාගත බුදු පියාණන් වහන්සේට තමන් වහන්සේගේ අතීත ජන්මයක් මතක් වෙනවා. තමන් වහන්සේත් එක් කාලෙක ඇතෙක් වෙලා උපදිලා ඉඳලා බෝධිසත්ව අවදියේ තමන්ගේ ආදරණීය ඇත් අම්මට සලකපු විදිහ බෝසත්යන් වහන්සේට බුදුරජාණන් වහන්සේට මතක් වෙනවා. පින්වත්නි, ඒ වෙලාවේ තථාගතයන්න් වහන්සේ අර දෙමව්පියන්ට සලකපු භික්ෂුව ගෙන්නලා ධම්සභා මණ්ඩපේ වාඩි කරවාගෙන බුදු පියාණන් වහන්සේ මේ උතුම් වූ ජාතක කතා දේශනාව දේශනා කරනවා. ඒ එදාර භික්ෂුන් වහන්සේට වදාරපු මිහිරි වූ ජාතක කතා දේශනාවයි මා අද ඔබට දේශනා කරන්නට මාතෘකා කරගත්තේ. ඉතින් අපි මෙතන් ඉඳන් තුන්දොර මනාව සංවර කරගෙන ඒ උතුම් වූ සඳහම් දේශනාවට සවන්පත් යොමු කරලමු. මේ උතුම් වූ මාතු පෝෂක ජාතක කතා දේශනාවයි.
බරණැස් නුවරට ඔබ හා යනවා බඹදත් නිරිඳුන් එහි රජ වෙනවා බෝසත් සිරිතෙහි තතු පැවසෙනවා හිමාල වන පෙදෙසට දැන් යනවා සීතල නිමාල දියෙන් පිරිපුන්නේ වාතල මල් සුවඳයි පැතිරෙන්නේ සකල ශරීරය සුදු පැහැවන්නේ බෝසත් ඇත් කුලයක උපදින්නේ අසූදහස් ඇත් පිරිවර වූවා නෙත සිත පිනවන රුසිරි පෑවා දරුසෙනෙහස උතුරන ලාය ගාවා මව් ඇති නියලඟ ජීවත් වූවා පින්වත්නි යට ගිය දවස බ්‍රහ්මදත්ත රජුරුව රජකම් කරන කාලයේහි අප මහා බෝධිසත්වයාණන් වහන්සේ සුදු ඇත් කුලයක උපදිලා 80000ක් ඇතුන්ට නායක වෙලා හිමාල වනපදෙසේ ජීවත් වෙනවා. ඔහු ජීවත් වෙන්නේ තනියම නෙවෙයි. තමන්ගේ ආදරණීය අම්මත් එක්ක 80000ක් පිරිවර සේනාව පිරිවරාගෙන බොහොමත්ම සන්තෝෂෙන් ජීවත් වෙනවා. පින්වත්නි ඔය කාලේ බෝධිසත්ව ඇතාට නොහිතපු විදිහේ හදවත කම්පා කරන මහා ඛේද වාචකයකට මුහුණ දෙන්නට සිද්ධ වුණා. අපි බලමු ඒ මහා ඛේද වාචකය කුමක්ද කියා. දරුසෙනෙහසට නැත මේ ලොව තුල බේද ඇත්මව සමග වැඩුණා ඇත් පැටියාද දුව පැනවිද මා උණුසුම ලැබයෝද ඉන්නා සමයේ සිදු වුණ පුවත කිමේද හිටිවන මාවගේ ඇස් දෙක වෙනවා අන්ධ ඒ දුක කාට වවන්නට පුළුවන්ද බෝසත් නැත් පැටානෝසෙනෙ හස බැන්ද අම්මා සන්නසවයි වදනින් මනනන්ද දුක් වෙනු එපා මා බිහි කළ මගේ අම්මේ ඔබ රැක ගනිමි මගේ දිවි දෙවැනිව අම්මේ එක තැන හිඳිනු මැන සැනසී මෙන් අම්මේ පළතුරු එවන්නෙමි පිරිවර අත අම්මේ සිය ඇත් පිරිස හාඇතුවන් යට යනවා පළවැල මිහිරි කඩලා පිරිසට දෙනවා තම මෑණියන්
හට දෙන්නැයි පවසනවා අරගෙන එන නමුත් ඒවා නොලැබෙනවා ඒත් පිරිස මගදිම පල්ල වැල කන්නේ බෝසත් ඇත් මවට නැහැ කිසිවක් දෙන්නේ කනගාටුවෙන් ඇය පසු වෙයි බඩගින්නේ බෝසත් සැකසිති ඒ ගැන විමසන්නේ පින්වත්නි මේ විදිහට බොහොම සන්තෝෂයෙන් බෝධිසත්ව හස්තිරාජයා තමන්ගේ අම්මත් එක්ක එක තුරුලේ ජීවත් වෙනකොට කවදාවත් නොසිතුව විදිහට එක්ෂණයකින් මේ ආදරණීය අම්මගේ ඇස් දෙක අන්ධ වෙලා යනවා පින්වත්නි ඒ වෙලාවේ බෝධිසත්ව හස්තිරාජයාගේ හදවත බොහෝමත්ම කම්පාවටපත් වෙනවා හදවත සලිත වුණු බෝධිසත්ව හස්තිරාජයා තමන්ගේ අම්මා ගාවට ගිහින් කියනවා අම්මේ දුක් වෙන්න එපා මමගේ ජීවිතයේ තියෙන තාක්කල් ඔබ ආදරයෙන් රැක බලා ගන්නම් මම ඔබ ආදරයෙන් ආරක්ෂා කර ගන්නම් මං කැලේට ගිහින් පළවැල නෙලාගෙන ඇවිල්ලා පිරිවරාතේ ඔබට එවලා ඔබ ආදරයෙන් රකින්නම් එනිසා අම්මේ ඔබ කිසිම බයක් නැතුව සතුටින් ජීවත් වෙන්න මෙහෙම කියලා එක දිනක් බෝධිසත්ව හස්තිරාජයා තමන්ගේ පිරිවර සේනාවත් එක්කරගෙන මහා වනයේට ගිහින් බොහෝමත්ම රසවත් පළවැල නෙලාගෙන ඇවිල්ලා තමන්ගේ පිරිවර සේනාවට දෙනවා මේ වැරගෙන ගිහිල්ලා මගේ ආදරණීය අම්මට දෙන්න ඇය බොහොම බඩගින්නෙන් ඇත්තේ පින්වත්නි මේ දුන්න පළවැල ටික අරගත්ත පිරිවර සේනාවේ අනිකුත් හස්තීන් මේ පළවැල අරගෙන එනින් ගමන් මගදිම කාලා ඉවරයක් කරනවා බෝධිසත්වයන් වහන්සේගේ අම්මට කිසිම පළතුරක් දෙන්නේ නැහැ දවස් ගාණක් මෙහෙම කරා ඇය දවස් ගාණක් බඩගින්නේ හොදටම හෙම්බත් වෙලා බෝධිසත්වයන් වහන්සේට ඇගේ වෙනසක් තේරිලා අම්මා ගාවට ගිහින් අහනවා අම්මේ ඇයි ඔබ බොහොමත්ම දුකින් පසුවන්නේ ඇයි ඔබ කනගාටුවෙන් ඉන්නේ අන්න ඒ වෙලාවේ මේ අම්මා කියනවා පුතේ මං දවස් ගාණක් ඉඳන් දැන් බඩගින්නේ බොහොමත් මැඟට අමාරුයි මෙහෙම කියද්දී බෝධිසත්වයන්න් වහන්සේ දැනගන්නවා තමන් එකට ජීවත් වෙච්ච මිනිස්සු තමන්ටම ද්‍රෝහිකම් කරලා අපි විශ්වාසවන්තයි කියලා ළඟ තියන් හිටිය මිනිස්සු අපිටම වෙනස්කම් කරලා කියලා දැනගෙන බොහෝමත්ම කම්පා වෙලා එදාම රාත්‍රියේ තීරණයක් ගන්නවා අපි බලමු බෝධිසත්ව හස්තිරාජයා ගන්න මේ තීරණය මොකක්ද කියලා සිටියද එකම ඈත් කුලයක පිරිස මැද හොරබරු කරන මිතුරන් ලොව වටිනවද සැලකිය යුතුමවට ඇයගේ සිතැඟිලෙද පිටවෙමි මේ ගානය අතහැර රැයෙම අද සංතානයේ මවුසෙන්නේ හස පුරවනවා පින් බල පුරන්නට සසරෙහි සැරසෙනවා කාටත් රහසේ වන පෙත හැර නික්මෙනවා චණ්ඩෝර නම් පර්වතේ අසලට යනවා ඇතගල් ගුහාවක් ඒ උන්න පාන්දුර ළඟ
මානවත් වාදැනගෙන ලකුණු සොඳ නිරතුරු සැලකුවා කෙටි කර සසර දිග. පින්වත්නි, බෝධිසත්ව හස්තිරාජයා කල්පනා කරනවා මාත් එක්ක එකට ඉඳලා මට ද්‍රෝහිකම් කෙරුව මේ යාළුවොත් එක්ක මං තවදුරටත් ජීවත් වෙන්නේ නැහැ. එහෙම වුණොත් මගේ අම්මා හාමතේ මියදෙයි. ඒ හින්දා මම මගේ අම්මව රකින්න ඕනේ. මෙහෙම කල්පනා කෙරුව බෝධිසත්ව හස්තිරාජයා තමන්ගේ පිරිවර සේනාව 80000ක් පිරිවර සේනාව අත්හැරලා දාලා තමන්ගේ ආදරණීය අම්මව එක්කරගෙන මහා රාත්‍රියේම මේ මහා ගණය අතහැරලා දාලා චණ්ඩවර නම් පර්වතයේ අසල තියෙන මහා ගුහාවකට අම්මව එක්කරගෙන යනවා. මේ ගුහාවට අම්මව එක්කරගෙන ගිහිල්ලා බොහොමත්ම ආදරයෙන් කැලේ පුරා ගිහිල්ලා පළවැල නෙලාගෙන ඇවිල්ලා අම්මට කන්න දීලා බොහොම හොඳින් ආරක්ෂා කරගන්නවා. පින්වත්නි, එක දවසක් මේ බෝධිසත්ව හස්තිරාජයා තමන්ගේ ආදරණීය අම්මට කෑම හොයාගෙන වනයේට පිවිසිලා හතර වටේ එබිකම් කරලා බලනකොට එක දවසක් ඇහෙනවා මිනිස්සෙකුගේ මහා විලාප හඬක්. බෝධිසත්ව හස්තිරාජයා පොඩ්ඩක් වටපිටේ විපරම් කරලා බලනවා. බලද්දි දකිනවා දඩේමට සත්තු හොයාගෙන කැලේට වැදුන වැද්දෙක් මේ මහා වනපෙතේ අතරමං වෙලා උදව් ඉල්ලලා කෑ ගහන හඬක්. දඩය මෙනුයි නිති ජීවත් වෙන්නේ එනිසයි නිතරම වනගත වෙන්නේ යමක් සොයාගෙන ඈතට යන්නේ සුපුරුදුයිමයික් මිලාම යන්නේ. අපි බලමු ඉදිරියට මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඔහු බිහිසුණු වන යට පිවිසෙනවා නොදැන වන මැද වල්මත් වෙනවා. එහෙට දුවනවා මෙහෙට දුවනවා පාර සොයනු නොහැ කිවලත වෙනවා. සුපුරුදු වනයේ නොව මහාවන මැද ඉන්නේ යන එන අහක නැහැ පාරක් දිස්වන්නේ වෙනදා නොමැත මේ විලසට වාරදින්නේ කවුරුද දෙවියනේ මාගේ පිහිටට එන්නේ උඩ නිල් අහස යට නිම නැති වන පෙතය කඳුලලි සලා වැළපෙයි දැසම තෙතය බියවිරිදුම් දෙන කැළඹෙන හදවතය බේරිය හැක්කේ කෙනෙකුගේ පිහිටක් මතය මෙලෙසට නොයෙක් දුක් වදනින් වැළපෙනවා බෝසත් ඇතුගේ සවනට මේ හඬ යනවා පිහිටක් වෙමි දුකට යන අද හස එනවා වැළපෙන හඬ ඇසෙන වනයට පිවිසෙනවා මිනිසෙකි මෙසේ හඬ නගමි
අසලට ගොසින් ඔහු පිට උඩ තබමින්නේ වල්මත් වූවනෙන් නිසි මගගෙන යන්නේ. පින්වත්නි, මෙලෙසට මේ වනයේ අතරමං වෙලා ඉන්න මේ වැද්දව දකින බෝධිසත්ව හතිරාජානන් වහන්සේ කල්පනා කරනවා, මිනිසෙක් වුවත් සත්තු මරණ්ඩාව කෙනෙක් වුවත් වනයේ අතරමං වෙලා මොහු මේ උදව් ඉල්ලලයි කෑ ගහන්නේ. ඒ හින්දා මම මේ පුද්ගලයාට පිහිට වෙන්න ඕනේ. මෙහෙම හිතාගෙන මේ වැද්දා ගාවට හිමීට කෙට්ටු වෙලා මේ වැද්දව කරේ තියාගෙන මිනිස් වාසයක් දිහාවට එක් කරගෙන යනවා. පින්වත්නි, මේ වැද්දාගේ තියෙන තීර්සං ගතිය දිහා බලද්දී අපිට මේ කතාව තුළින් පෙනෙනවා මේ වැද්දා බෝධිසත්ව හස්තිරාජයාගේ පිට උඩ නැගලා මිනිස් වාසයක් දිහාවට යන මේ සුළු මොහොත තුල මොහුගේ චිත්තසංතානය තුල එක සිතුවිල්ලක් පහළ වෙනවා. ඒ සිතුවිල්ල තමයි මෙච්චර ලස්සන හස්තියෙක් මේ වගේ වනයක ඉන්න හොඳ නැහැ. මම මේ හස්තියව රජුරවන්ට අල්ලලා දෙන්න ඕනේ. එතකොට පුළුවන් මට මරණකම්ම ජීවත් වෙන්න හොඳ ධනයක් උපය ගන්නට. මෙහෙම හිතාගෙන හස්තියාගේ පිට උඩ යනින් ගමන් මග සලකුණු ලකුණු කරනවා. දෙපැත්තේ තියෙන ගස්වල අතු ඉති කඩලා පාර ලකුණු කරගන්නවා. පින්වත්නි, මේ හස්ති රාජයා වැද්දව වනයෙන් එළියට ගිහිල්ලා ඇරලනවා. පින්වත්නි, මේ හස්ති රාජයාගේ අවාසනාව කියන්නේ මේ වැද්දා ගමට යනකොටම ආරංචි වෙනවා කසී රජුරුවන්ගේ මංගල ඇතා එදාම මියදිලා. කසී රජුරුව රට පුරාවටම අනබෙර පිට කරලා යවනවා. මගේ මංගල හස්ති රාජ සේවයට සුදුසු ඇතෙක්ව හොයලා දෙන කෙනෙක්ට මං ඔහුගේ හස්ති රාජයාගේ බරට සමානවම රන් කහවණු ලබා දෙනවා. පින්වත්නි, මේ ආරංචිය මේ වැද්දාගේ කනට යොමු වුණා. මේ වැද්දා මොකද කරේ? තමන් අතරමං වෙලා ඉද්දි වනයෙන් එළියට ගෙනත් දාලා තමන්ගේ ජීවිතය බේරගත්ත අර හස්ති රාජයාගේ කළගුණ අමතක කරලා ඔහුව රජුරවන්ට පාවලා දෙනවා. රජුරවන්ට ගිහින් කියනවා, රජතුමනි, මහරජුවන් බෙර පියවි කරන්නේ සුදුසුම මංගල ඇතෙකු සොයන්නේ ලොවට කියාගති ගුණමකු වෙන්නේ වැද්දා විස්තර රජුට කියන්නේ සුදුම සුදුයි ලකු නෙන්නසමානය නොහැඟෙයි පැවසී මට උපමානය ඉටු කරලමි මංගල ඇත් සිහිනය දැනටත් ඇත්දැයි මට අදමානය මාවල්මත් වූ දින හමු වූයේ ඇතුමයි ඒමා ගෙන හැරලූයේ මග සලකුණු තබ මිනිමම ආවේ ඔබට කරන්නෙමි යටහත් සේවේ සිත ඇතිව අදහස ඇත් රජුගේ නා වනයට ඇදුනා පිරිවර සේනා වැදිතම තැබු මග සලකුණු පානා සොයා ගියායින් නාතන මානා පියුම් විලක බැස ගොදුරු සොයන්නේ මහ පිරිසක් එන හැටි දැකගන්නේ මාරලු ඇත් දයි අර එන්නේ පෙනේද ගුණ මකු කම මිනිසුන්ගේ. පින්වත්නි, බෝධිසත්ව හතිරාජානන් වහන්සේදා මේ වැදි පිරිස එන වෙලාවේ පස් පියුමින් සුපුර්ජන සීතල නිමලදියෙන් පරිපූර්ණ වූ මනරම් විලක බැහැලා ගොදුරු සොයමින් ඉන්නවා. ඒ වෙලාවේ බෝධිසත්ව හතිරාජානන් වහන්සේ දකිනවා
එදා තමන් කැලේ අතරමං වෙලා උදව් ඉල්ලමින් ඉන්නකොට කැලෙන් එළියට ගිහින් දාලා දිවි බේරලා දුන්න වැද්දා අද මහා පිරිසක් එක් කරගෙන තමන් ඉන්න දිශාවට එනවා. මේක දකිද්දි බෝධිසත්ව හස්ති රාජයාට කල්පනා වෙනවා. තිරිසන් අපි ගාවවත් නැති තිරිසන් ගති මිනිස්සු ගාව තියෙනවා. කිසිම කලෙහි ගුණයක් නැතුව මාව හොයාගෙන අල්ලගෙන යන්නද කොහෙද? අන්න මහා පිරිසක් එක්ක මෙහෙට ඇදෙනවා. මෙහෙම හිතාගෙන කල්පනා කරනවා බෝධිසත්ව හස්ති රාජානන් වහන්සේ. කෙරුවෙමි උදව් වක් බෝසත් ගුණයේ සිට පිහිටක් වීම යහපත් යැයි මෙනෙහි කොට ඇත මට බාලය ඕනම මහා සටනකට ඉවසමි නොම කිපෙමි සීලය මෙනෙහි කොට මහනගරයක් වුව නැසුමට බාල ඇත්තේ කිපුනොත් මෙමා රැකී සීලෙට හොඳ නැත්තේ විමසා බලමු මොනවද ඇති වන තත්වේ යනුවෙන් සිතා විල මැද නිසාලව ඇත්තේ ඇතරු පිරිස පෙර පියුම් විලට බැස බෝසත් ඇතු වෙත ලං වෙනවා ගත සලකුණු දැක මංගල ඇතෙකුට ඉතා සුදුසු බව සලකනවා මෙසේන්න පුත යනුවෙන් කියමින් සුදු සොඬ වැල අල්ලාගන්නේ වන පෙත ගෙවමින් පස්වැනි දවසෙහි බරණැස් නුවරට පැමිණෙන්නේ පැමිණුන නාමුදු හුරුවන පෙත අතැර දමා සිහිවෙයි මෑණියන් නෙත උණු කඳුළු තෙමා ඇත්මව තනිව ආන්දනෙත් මහා මාගට යොමා වැළපෙයි දරු දුකින් සෝකය නොමැත නිමා උදයේ සවස මාට පළවැල ගෙනෙන්නේ හද බැඳී මවුසෙනේ නිබන්ධව දෙවන්නේ ඇයි අද මගේ පුතා තවමත් නොඑන්නේ අඳනෙත් යුවල උණු කඳුලින් තෙමෙන්නේ කිසියම් රාජෙක් විත් පුතුගෙන ගියාදෝ වනවිල මැදදී කරදරයක් වුණාදෝ
කාන්ටවත් මේ දුක දැනේදෝ. පින්වත්නි, තමන්ගේ ආදරණීය පුතා තාමත් දවස් ගානකින් තමන් බලන්න ආවේ නැති හින්දා අඳ දෙනෙතින් කඳුළු සලමින් මේ ආදරණීය ඇත්තම්මා වන දෙවියන්ට ඇගේ දුක මෙලෙස පවසනවා. මගේ සුදු ඇත් පුතා නැති කල වනේ වනමල් පිපේදෝ. සැදෙන පළතුරු දුකින් බරවී පුතා එනතුරු සිටිදෝ. ඉතාරුව ඇති පුතුට නෑමට විලේ නිල්දිය පිරේදෝ. සටන් ජයගෙන මපුතු යොදවා රජුන් රජකම් කෙරේදෝ. පින්වත්නි, මේ විදිහට අම්මාර කැලේට වෙලා වැළපෙන අතරේ මේ බෝධිසත්ව හස්ති රාජයා බර්ණස් නුවර කසී රජුරුවන්ගේ රාජ්‍යයට එක් කරගෙන යනවා. පින්වත්නි, ඇත්තරු පිරිස එකතු වෙලා මේ බෝධිසත්ව හස්ති රාජාව ඇත් ගාලට අරගෙන යනවා. ගිහින් රජුරුවන්ට පණිවිඩයක් යවනවා. රජතුමනි, බොහෝමත්ම ලස්සන සුදු හස්තියෙක් ඔබේ මංගල ඇතු කරන්නට අරගෙන ආවා. ඔබ ඇවිත් ඔහුව බලන්න. පින්වත්නි, ඒ වෙලාවේ රජුරුව මුළු නගරයේම දෙව්ලොවක් වගේ සරසලා මේ හස්ති රාජාව ගෙනාව සතුටට බොහොමත්ම රසවත් පළතුරු අරගෙන මේ හස්ති රාජාව බලන්ට යනවා. පින්වත්නි, මේ වෙලාවේ රජු ගිහින් මේ හස්ති රාජයාට අර ගෙනාව රසවත් ආහාර පළතුරු කවන්නට උත්සාහ කරනවා. හැබැයි පින්වත්නි, මේ බෝසත් හස්ති රාජයා එනමුදු ඇතුනො මෑත කිසි ආහාරක් ගන්නේ. රජ භෝජන පවා අනුභව නොකරන්නේ. පැනයකි නිරිඳු ඇත් රජුගෙන් විමසන්නේ. මේ රසවත් ආහාර ඇයි ඔබ නොබුදින්නේ. පින්වත්නි, මේ වෙලාවේ මේ රජුරුව ඇතාගෙන් මේ මහද්දී මේ බෝසත් හස්ති රාජයා රජුරුවන්ට කියනවලු, අම්මාතර ආදුකෙනුයි පසුවන්නේ. නිම්මා නැතිසෙනෙහෙ ගුණ කන්ද සිහිවන්නේ. දැසමාන්දය ඇය ඉන්නේ බඩගින්නේ. අම්මා බඩගින්නේ මම කොහොමද කන්නේ. පින්වත්නි, මේ වෙලාවේ මේ කසී රජුරුව බෝසත් ඇතාට කියනවා, හස්ති රාජයාණෙනි, මම ඔබව රැගෙන ආවේ මගේ රාජ්‍යයේ මංගල ඇතා කරන්නටයි. ඒ භාග්‍යයේ වාසනාව හැම ඇතකටම උරුම වෙන්නේ නැහැ. ඔබ හරිම භාග්‍ය සම්පන්න හස්තියෙක්. ඒ හින්දා මේ ආහාර අනුභව කරලා සන්තෝෂයෙන් මාත් එක්ක මෙහි ජීවත් වෙමු. මෙහෙම කියද්දී බෝසත් ඇතා ආයෙත් රජුරවන්ට කියනවා, අම්මා ගැන බලන්නට කිසි වේකු නැත්තේ. දැන් හොඳටම බිය වීලයි ඇය ඇත්තේ. ඇවිලෙන ගින්න දැනෙනවා මට ඇගේ චිත්තේ. නොගියොත් මෙමා ඇගේ දිවි නොරැකෙනු
ඇස්නඳ ඈයට බැහැවන්නයට යාගන්න බැහැගහ කොලක අතුපතරක් බිඳගන්න සැමදේ අවැසි වෙයි ඇය ළඟටම දෙන්න බඩගින්නට වැඩිය ඇත්තේ දරුගින්න සවනට ඇහෙනු වැනි අම්මා ආණ්ඩන හඬ ඇය අනතුරට ලක් වේද අතුපතර මැඩ මට සිත හදා ගත නොහැකිය සතුටු ලෙද අම්මා ළඟට යන්නට ඉඩ දෙනු මැනවි මව්ගුණ රකින්න ඔබ වැනි අය අගයනවා බන්ධනයෙන් මුදන්නට ඔහු අන දෙනවා සැතපීම් අදක් ඇතුවේ හෙසද හරවනවා රජුහට බණ කියා යාලිවන්නයට යනවා පින්වත්නි රාජ බන්ධනයෙන් මිදිච්ච මේ බෝසත් හස්තිරාජයා බොහොමත්ම ශීඝ්‍රයෙන් චණ්ඩෝර නම් වනයේ තමන්ගේ අම්මා හිටිය ගුහාවට ශීඝ්‍රයෙන්ම යනවා පින්වත්නි යනකොට බෝසත් හස්තිරාජයාගේ හදවත කම්පා වෙන මහා දුක්බර සිදුවීමක් ඔහුගේ නෙත ගැටෙනවා ඒ මන්දයත් ඔහු දකිනවා තමන්ගේ ආදරණීය අම්මා සති ගානක් නොකා නොබී හාමත් වෙලා සිහිය නැතුව ලෙන්දොර වැටිලා ඉන්නවා මේ වෙලාවේ බෝසත් හස්තිරාජයා බොහොමත්ම ඉක්මනින් විලට ගිහිල්ලා තමන්ගේ හොඬවැලට ජලය අරගෙන ඇවිල්ලා මේ ආදරණීය අම්මට ඉහලා අම්මගේ සිහිය ගන්නට යනවා ඇස් දෙක පේන්නේ නැති මේ ආදරණීය අම්මා හිතන්නේ වහිනවා කියලා ඒ වෙලාවේ මේ ආදරණීය අම්මා වැස්සටත් කතා කරලා කියනවා මා පුතු වියේ උගින්දර නිවන්නට මහවැස්සට නොහැක විසිරෙන දියෙන් සිට නෑ මට අදහසක් තව දිවි ගෙවන්නට යනුමන වැස්ස අනවැසි මාතෙමන්නට පින්වත්නි ආදරණීය අම්මගේ මේ විලාපය අහන බෝසත් හස්තිරාජයා තමන්ගේ ආදරණීය අම්මට කතා කරලා මෙහෙම කියනවා බරණැස කාසී රාජුගෙන් මිදු නෙමි අම්මේ එසැනින් දිව ආමි ඔබ වෙත එක පිම්මේ පළවැල නෙළුම් මල්ගෙන ආවෙමි අම්මේ දුක්ගින්නෙන් මිදී නැගිටිනු මැන අම්මේ පින්වත්නි තමන්ගේ ආදරණීය පුතාගේ වචන ටිකක් ඇහෙන මේ වෙලාවේ මේ
ආදරණීය අම්මට ලෝකෙත් තියෙන ලොකුම සතුට දැනුණා. ඒ වෙලාවේ මේ අම්මා නැගිටලා ඉවරලා තමන්ගේ පුතාව අල්ලන් ගිය රජුරෝ නැවතත් පුතාව නිදහස් කෙරුව එකට බොහොමත්ම සතුටු වෙලා ඒ ආදරණීය පුතාව නිදහස් කෙරුව කසී රජුරවන්ට මේ විදිහට සෙත් ප්‍රාර්ථනා කරනවලු. මා පුතු ආතැරී රාජු බෝකල් වැජබේවා ආයුෂ වැඩි සැප සම්පත් වැඩි වේවා යන හැම තැනම සීතු පැතු ලෙස වැඩ වේවා මෞසෙනෙහෙක ආගය ලොවටම වැටහෙවා සාදු සාදු සාදු. පින්වත්නි, අපි දැන් සුනාත ධාරේත චරාත ධම්මේ සුනාත කියලා බුදුරජාණන් වහන්සේ වදාරපු විදිහට ඒ උතුම් වූ ජාතක කතා දේශනාව ශ්‍රවණය කරා. දැන් තියෙන්නේ ධාරේත කුමක් හරි මේ දේශනාව තුළින් අපේ ජීවිතයට ධාරණය කරගෙන චරාත ධම්මේ ධර්මයට අනුව ජීවත් වෙන එකයි. අපි අද මේ ශ්‍රවණය කරපු මේ උතුම් වූ කවිබන ජාතක කතා දේශනාව තුළින් අපේ ජීවිතයට ගන්නට ලොකු අදහසක් ලොකු වටිනාකමක් තියෙන දෙයක් තියෙනවා. ඒ මොකද්ද පින්වත්නි? මේ මාතුපෝෂක ජාතක කතා දේශනාවෙන් අපේ ජීවිතයට දෙන ප්‍රධානතම අදහසක් තමයි කළගුණ සැලකීම. ඒ වගේම මව්පියන්ට සලකන්න හුරු වෙන එක. අපි දැක්කාර වැද්දා කැලේ අතරමං වෙලා ඉද්දි තමන්ව කැලෙන් අරගෙන ගිය ඇතාව රජුරවන්ට අල්ලලා දුන්නා. කිසිම කලෙහි ගුණයක් නැහැ. මේ වර්තමාන ලෝකෙත් වර්තමාන සමාජයේත් ගොඩාක් මිනිස්සු ඉන්නවා කලෙහි ගුණ අඳුනන්නේ නැති, කලෙහි ගුණ දන්නේ නැති. එහෙනම් අපි හුරු වෙන්න ඕනේ කලෙහි ගුණ දන්න මිනිහෙක් වශයෙන් ජීවත් වෙන්න. මේ මනුෂ්‍ය ජීවිතයේ නැමැති අම්බලමේ අපි මේ මහා නර්තනයේ නටන්නේ ටික කාලයයි. ඒ ටික කාලය තුල අපි හැම දිනම එක්ක හොඳින් ජීවත් වෙන්න ඕනේ. හැම දිනාගම හිත දිනාගෙන කරන කියන වැඩ ලස්සනට කරන්නට හුරු වෙන්න ඕනේ. කළගුණ සලකීමේ ගුණය අපි හැම දිනාගේම ජීවිතවල හුරු කරගන්නට ඕනේ. ඒ වගේම තමයි මව්පියන්ට සැලකීම. පින්වත් දරුවනේ, මේ ලෝකයේ තියෙනවා නම් ආදරය කියලා එක ලස්සන වචනයක්. ඒ ආදරය කියන ලස්සන වචනය ලස්සන කරුවේ අපේ ආදරණීය අම්මයි අප්පච්චි. අපි දකිනවා අපි මේ සමාජය තුල ජීවත් වෙනකොට ගොඩාක් අය අද අපි මේ ඉන්න තත්ත්වයට එනකොට අපේ ජීවිතයට ලං වුණා. අපිට සල්ලි ධනෙ බලේ තියෙන වෙලාවට ගොඩාක් අය අපි ගාවට එකතු වෙනවා. හැබැයි අපි අසරණ වෙන වෙලාවට මේ ලෝකේ අපි තනි වෙන වෙලාවට ඒ අපි ගාවට ලං වෙන ගොඩාක් අය දුකේදී අපිව දාලා යන අවස්ථාව වැඩි. එහෙනම් බොහොමත්ම කල්පනාකාරීව මේ සමාජය තුල අපි ජීවත් වෙන්න ඕනේ. යාළුවෝ තෝරගන්නකොට හොඳ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රයයට තෝරගන්න ඕනේ. අපිව වැරදි මගෙන් යහමගට ගන්න, අපිව හරි මගේ ගමන් කරන්නට වෙරදරන්න උත්සාහවන්ත වෙන බොහොමත්ම කල්යාණ මිත්‍ර යාළුවන් අපි තෝරාගෙන මේ ජීවිත ගමන අපි සැරිසරන්නට ඕනේ. ඒ වගේම තමයි පින්වත් දරුවනේ, අපි මේ ලෝකෙට බිහි කරලා ඇගේ කුසත් අපිට දීලා, ඒ වගේම ඇඟ පුරා දෝන රතු ලේ ටිකත් කිරි කරලා අපිට දීලා, ඇගේ මුළු ජීවිතේම අපි වෙනුවෙන් දන් දීලා කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව, අනේ මට සලකපන් කියලාවත් කියන්නේ නැතුව මේ ලෝකයෙන් ඒ ආදරය කියන ගුණය ඉස්මතු කරලා පෙන්නලා යන අපේ ආදරණීය අම්මට අපි කළගුණ සලකන්න ඕනේ. ඒ වගේම බොහොමත්ම ගැඹුරු විලක් වගේ හදවත පතුලේ ආදරය හංගාගෙන ජීවත් වෙන අපේ ආදරණීය අප්පච්චි අපි අමතක කරන්න හොඳ නැහැ. මොකද අප්පච්චිගේ ආදරය අපිට ඒ හැටි පේන්නේ නැහැ. අම්මගේ ආදරය අපි දකිනවා. අම්මගේ ආදරය අපිට දැනෙනවා. හැබැයි අප්පච්චිගේ ආදරය ලේසියකට අපිට පේන්නෙත් නැහැ, ලේසියකට අපිට දැනෙන්නෙත් නැහැ. ඒ අප්පච්චිගේ ආදරය ඇතුලේ හැංගිලා තියෙන්නේ. ඒ ආදරය අම්මගේ ආදරේ තරම්ම මහා විශාල ආදරයක්. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අප්පච්චි සැර කරද්දි, අප්පච්චි ගහද්දි බනිද්දි අප්පච්චි අපිට ආදරේ නැහැ කියලා. හැබැයි ඒ අම්මයි අප්පච්චිගේ ආදරය මහා මෙර තරම්. පුබ්බ දේවාති භික්කවේ මාතා පිතූනං ඒතම් ආදි වචනං.
තථාගත බුදු පියාණන් වහන්සේ අපිට වදාරන්නේ මහණෙනි මේ ලෝකෙහි ඔබේ නිවසම ඉන්නවා එක්තරා දෙවි කෙනෙක්. ඒ දෙවියෝ තමා මේ ලෝකයේ මැව්ව දෙවියෝ තමා ඔබේ ආදරණීය අම්මයි අප්පච්චි. එහෙනම් ඒ දෙන්නට කළ ගුණ සලකන්න හුරු වෙන්න ඕනේ. තථාගත බුදු පියාණන් වහන්සේ වදාරන්නේත් එයමයි. ඉතින් අපිව මේ ලෝකෙට බිහි කෙරුව ආදරණීය අම්මයි අප්පච්චි අද ඔබ මේ ඉන්න තැන දිහා බලාගෙන ගොඩාක් සතුටු වෙනවා ඇති. ඔබ ඉපදුන දවසේ එයාගේ හදවතේ පුංචි දුප්පත් හැඟීමක් ආසාවක් ඇති වුණා. ඒ දුප්පත් හැඟීම ආසාව තමයි මේ දරුවව අනිවාර්යෙන්ම මේ සමාජයේ ලොකු යහපත් තැනකට යවන එක. ඉතින් මේ දුප්පත් ආදරණීය බැඳීම සනිටුහන් කරමින් මේ දරුවාද මේ රටේ සමාජයේ යහපත් තැනක ජීවත් වෙනවා. ඉතින් ඔබ අද ඉන්න තැන දැකලා ඔබේ ආදරණීය අම්මයි අප්පච්චි ගොඩාක් සතුටු වෙනවා ඇති. ඒ හින්දා කවදාවත් ඔබේ ආදරණීය අම්මගේ අප්පච්චිගේ හිත රිද්දන්න එපා. ඔබ මැරෙනකම්ම අම්මයි අප්පච්චිවයි ආදරයෙන් බලාගන්න. අප මහා බෝධිසත්වයන්න් වහන්සේ තමන්ගේ ආදරණීය අම්මව රැක්කා වගේ ඔබත් ඔබ මියනකම් ඔබේ ආදරණීය අම්මවයි අප්පච්චිවයි රැකගන්න. ඉතින් මේ උතුම් වූ සඳහම් දේශනාව අවසන් වන මේ වෙලාවේ අපි මේ ලෝකයට බිහි කරපු අපේ ආදරණීය අම්මා අප්පච්චිගේ ගුණයන් මේ විදිහට සිහිපත් කරමු. සංසාරේ කළ පව්පින් ලෙසට එකට එන ගුණ කියවෙනවා කියනා විටදී බුදු බණ අම්මාප බිහි කරන්න විඳි දුක් දැනගෙන සාදුකාර දිදී වඳිමු අපි දැන් මව් ගුණ අම්මා යන අකුරු තුනේ මට ලොවුතුරු සුවය දැනේ ආදරයේ විතරාගි පහන් සුවය හිතට දැනේ සම්මා සම්බුදු ගුණයට ලොව නම දින දිනේ ගෙදර බුදුන් ලෙස විවරණ ලැබුව අයුරු පෙනේ හිතේ දුකට අඬන කලට මානල වූ අම්මා වතේ කඳුළු කැට පිසදා උණුසුම දුන් අම්මා ගතේ රුහිරුලේ පිදුරන් කිරට හැරූ අම්මා හිතේ වෙනත් දෙවියෙකු නෑ මගේ දෙවියන් අම්මා ඉරට කලින් මුළු තැන්ගෙට පායන හිරු අම්මා රසට පිසු ආහාර ගෙනත් අපට කවන අම්මා කරට අරන් නැල වූ හැටි සිහි වෙනවා අම්මා පෙරට වඩා අගය දැනේ ඔබ නැතිදා අම්මා මැදියම් රැයේ ලෝකය නෙත් පියාගෙන කිරිසිහිනයෙන් ඇහැරෙයි පුතු හඬාගෙන උකුලේ තියාගෙන හරහට වඩාගෙන මුළු ලොව නිදිය අම්මා නිදි වරාගෙන ඈත පෙනෙන ඉර හඳසේ එළිය හදන අම්මා මෑත ගලන ගඟුල විලස සිසිල බෙදන අම්මා ශීත ඉමේ පළවැල නෙල ආබෝසත් අම්මා විතරාගේ බුදුන් වඳින ලෙස වඳිනෙමි අම්මා විතරාගේ බුදුන් වඳින ලෙස වඳිනෙමි අම්මා
සාදු සාදු සාදු. උදේ සවස රෑ මගේ තාත්තා සෙනෙහෙන් මා ගැන සිතුව තාත්තා මගෙන් තොර ලොවක් නොමැති තාත්තා මගේ පනයි මාට මගේ තාත්තා මා තම කුස තුල දැරුවත් අම්මා ලේකිරි කරලා පෙව්වත් අම්මා ලේකිරි නොවුනත් කිසි දින සම්මා තාත්තගේ ගුණ නැහැ නොවනිම්මා පළමුවරට මා දුටුව තාත්තා සතුටින් ඉපිලුන මගේ තාත්තා ලයට තුරුල් කර මාව තාත්තා අම්මා දෙස බැලු මගේ තාත්තා අපහසුවෙන් මාව සිටි බව පෙනුණා තාත්තගේ නෙත කඳුලක් ඉනුවා ආදරයේ සුව මල් පාල ගැනුණා අම්මගේ හිස සිපගත් බව දැනුණා දෙවොලක් මෙන් බැති බරයි තාත්තා දෙවියන්සේ පිං බරයි තාත්තා අපේ දුක අසමින් මගේ තාත්තා දුකට පිහිට වුණ දෙවියෝ තාත්තා හිසට ඔටුන්නක් නොමැති තාත්තේ කුසට රජ බොජුන් නොමැති තාත්තේ පයට පාවහන් නොමැති තාත්තේ මගේ ලොවේ රාජුනු බයි තාත්තේ අපව හැදූ පිං බලෙන් තාත්තේ කිසිදු දුකක් ඔබ හට නොම වේවා මගේ ආයුධගෙන මගේ තාත්තේ බොහෝ කලක් ඔබ ජීවත් වේවා සාදු සාදු සාදු. හොඳයි එහෙමනම් මේ වෙලාවේදී අපි තථාගත බුදු පියාණන් වහන්සේ වදාරපු මේ උතුම් වූ සඳහම් දේශනාවන් ශ්‍රවණය කරලා අද අපි අපේ ජීවිතයට රැස් කරගත් එකතු කරගත් සියලුම පින් කුසල් ධර්මයෝ ප්‍රථම කොටම අනුමෝදන් කරමු ප්‍රාර්ථනා කරමු. රටගම ගේදොර සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම අපි හැම දිනාගේම නමින් සහලේ මේයන්ට යෙදුන ගුරු දෙමව්පිය බන්දු මිත්‍ර ආදී හිතමිතුරන් ආදී සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. ඒ ඇත්තෝ දුක කනන් දුකින් අත මිදේවා සැපත කනන් සැප වඩා වර්ධනය කර ගනීවා. අවසන ජාත්‍ය ආදී දුක් විරහිත වූ බුදුපසේ බුදුමහරහත් උත්තමයන් වහන්සේලා පිරිනිවි සැනහි පැමිණ වැඩ වදාළ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති
පරම සුන්දර අමෘත මහා නිවනින් උතුම් වූ සැනසෙල්ලටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ රැස් කරගත් සියලු පින් අද මේ උතුම් වූ පින්කම සඳහම් දේශනාව මෙලෙසට සංවිධානය කරගන්නට යෙදුන ඒ මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙහි පීඨාධිපතිතුමිය, එවැගේම උපපීඨාධිපතිවරුන්, එවැගේම කතිකාචාර්ය මණ්ඩලය, අධ්‍යයන සහාය කාර්ය මණ්ඩලය, එවැගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලය, විද්‍යාපීඨ ගුරු ශික්ෂණලාභීන්, එවැගේම අනෙකුත් විද්‍යාපීඨ වලින් මේ උතුම් වූ පින්කම සඳහා සහසම්බන්ධ වෙලා මේ උතුම් වූ සඳහම් දේශනාවට සමන්පත් යොමු කෙරුව ඒ පින්වත් හැම දෙනාටමත් එවැගේම රටවාසී ලෝකවාසී සියලුම සත්වයින්ටත් මේ උතුම් වූ සඳහම් දේශනාව ආශිර්වාදයක්ම වේවා. ඔබ අපි හැම දෙනාටම ඇති වෙලා තියෙන, ඇති වෙන්න තියෙන, වැළඳිලා තියෙන, වැළඳෙන්නට තියෙන සියලුම අපලෝදුරු රෝගාබාධයන් මේ උතුම් වූ සඳහම් දේශනාවේ ආනුභාවයෙන් දුරු වී ඒවා. ඒ උතුම් වූ ජයශ්‍රී ජයශ්‍රී මා බුදුහාමුදුරන් වහන්සේගේ පිහිට රැකවරණය, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව මේ පින් බලයේ හේතුවෙන් අපි හැම දිනාගේම ජීවිතවලට යොමු වේවා. ඒ වගේම සසරෙහි දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාවත හොයාගෙන ගමන් කරන්නා වූ මේ සංසාර චාරිකාව තුලදී මේ පින්දහම් අපි හැම දිනාගේම ජීවිතවලට පාරමිතා ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කර ගනිමින් කවුරුත් වන්දනා කර ගමු. ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සූත්‍ර දේශනාවන් දේශනා කරන තුරු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. ලොව පුරා පැතිරෙන රෝග නිවේවා, සිත් තුල බිය සංකා දුරු වේවා, සඳහම් ඇසු පින මතු වී ඒවා, සදාතනික සුව නිවන ලැබේවා, සදාතනික සුව නිවන ලැබේවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි.
ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සා
වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ සිංහබිඳ මොහඳර පාප දැල් වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ සත අට පෑ මව්පේම තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණමුදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ